අයබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම දිනුෂ පියදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් යුරෝසන් නෞකාවෙන් මුහුදු පද්ධතියට හානියක් සිදු වී ඇතනම් අලාභය අය කර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙරට කොවිඩ් රෝගීන් පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 85.54ක් දක්වා ඉහළට. ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10කට ආසන්න වෙයි. කොළඹ වරාය පරිශ්‍රයේ සියලු ආනයන භාණ්ඩ නිෂ්කාශනයට විද්‍යුත් ක්‍රමවේදයක්. ආසියානු කලාපයේ ප්‍රධානතම මද්‍රව්‍ය කල්ලියක නායකයා නෙදර්ලන්තයේදී අත්අඩංගුවට. දේශීය පුවත්. ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඊ අනතුරට ලක් වූ යුරෝසන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට හානියක් සිදු වී ඇතනම් එහි අලාභය අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා 5 දිනකගෙන් සමන්විත කණ්ඩායමක් මෙවන විට නෞකාව අනතුරට ලක්ව ඇති ප්‍රදේශයට පිටත් කර යැවීමට පියවරගෙන ඇති බවයි එම අධිකාරිය පවසන්නේ. අබුඩාබි සිට ත්‍රිකුණාමලය වරායට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙනමින් තිබියදී මෙම නෞකාව අනතුරට ලක් වුණේ ශ්‍රී ලංකාවට ගිනිකුණ දෙසින් පිහිටි කුඩා රාවණා කොරල් පරයේ සිරවීමෙන්. ගොඩබිමේ සිට නාවික සතපුම් 5.5ක දුරින් නෞකාව අනතුරට ලක්ව තිබෙනවා. නෞකාව තුල සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 33000කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720කට අධික ප්‍රමාණයක් ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ. නෞකාව අනතුරට ලක්වීම වාර්තා වීමත් සමග කිමිදුම් කණ්ඩායම් නිරීක්ෂණ හා ආපදා කළමනාකරණ නෞකා හා යාත්‍රා කඩිනමින් එම ස්ථානයට පිටත් කර හැරීමට නාවික හමුදාව පියවර ගනු ලැබුවා. මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහායද හිමි වනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ යුරෝසන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට මේ දක්වා හානියක් සිදු වී ඇති බවට වාර්තා වී නොමැති බවයි. මීට පෙරත් මේ වගේම නැවක් ගිනි ගත්තා. ඒ ආකාරයෙන්මද මේට කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද? ඔව් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ සිද්ධිය සැලකුවම ඒ තරම් අවදානමක් නැති වුණත් අපිට ඒ ගත්ත ක්‍රියාමාර්ග වලින් යම්කිසි ක්‍රියාමාර්ග කීපයක් මෙම සිද්ධියේදී ගන්නට සිදු වෙනවා. මූලිකව අපි බලාපොරොත්තු වෙනවා කලින් සිද්ධියේදී වගේම නැවේ අයිතිකරුවන්ට නැවේ රක්ෂණ සමාගමට නැවේ දේශීය නියෝජිතයන්ට නැවේ කපිතාන්වරයාට ආදී වූ මේ සියලුම පාර්ශ්වයන්ට ලිඛිතව දැනුම් දීමක් කරන්න නැව මගින් ශ්‍රී ලංකාවේ මුහුද තීරයට වෙරළ තීරයට සාගර ජීවීන්ට සිදුවී හැකි හානිය අවම කරගන්නට ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔවුන්ට විධානය කරමින් ලිඛිතව දැනුම් දීමක් අප කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට එය මුදා ගැනීම සහ ඒකේ තියෙන සිමෙන්ති ඉවත් කිරීමේ කටයුතු කරනවද කොහොමද? දැනට එවැනි කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. මූලිකවම නැවේ තත්ත්වය සලකා බලන්නට ඕනේ. මූලිකවම සඳහන් කරනවා නැව පොඩ්ඩක් ඇලවෙලා කියලා කලින් දිනේදී. නමුත් මේ වෙනකොට තහවුරු කරන් තියෙන නැව ඇලවෙලා නැහැ කියන එක. එක්කම නැව එතන සිහිර වෙලා තියෙන පරිසරය ගත්තම කොරල් පරයක් තියෙන්නේ. ඊටමත් අධිසංවේදී පරිසර කලාපයක්. ඒතර කොරල් පරවලට හානි නොවන ආකාරයට මේ දේ කාර්යය කොහොමද සිද්ධ කරන්න කියලා මූලිකව බලලා තමයි ඉන්පසු එයින් සිමෙන්ති ඉවත් කරනවද කොහොමද කියන එක අපි සලකා තීරණය කරන්නේ. ලෝපුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10කට ආසන්න වී තිබෙනවා. මේ දක්වා සිදු වූ මරණ සංඛ්‍යාවද 21 ලක්ෂයකට අධිකයි. 7 කෝටි 13 ලක්ෂයක පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තයේද සති 3ක් සඳහා මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටටම ඇඳරි නීතිය ක්‍රියාත්මකයි. පනවා තිබූ නිරෝධායන නීති ඊයේ ලිහිල් කිරීමට නියමිතව තිබුණද පවතින වසංගත තත්ත්වයේ හමුවේ පාසල් අවන්හල් කඩසාප්පු යනාදී සියල්ල පෙබරවාරි මාසය දක්වා වසා දැමීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ. දිනකට හඳුනාගෙන නව ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවා යාම සහ මරණ 100ට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම ඊට හේතුවයි. ඉකුත් පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 33550ක් සහ මරණ 1348ක් වාර්තා වීමත් සමග දිනක් තුළ ලොව තෙවනුවට වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා. ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් දිනවලට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබෙනවා. එහෙත් දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 3427ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඊයේ පමණක් හඳුනා ගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව 1,72,000ක්. මේ අතර තමා බලයට පත් වී ප්‍රථම දින 100 ඇතුළත එන්නත් මාත්‍රා මිලියන 100ක් ජනතාවට ලබා දෙන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබෙනවා. දවර මන්දිර ප්‍රධානීන් පවසන්නේ අදාළ ඉලක්කය සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් එන්නත් සැපීමක් පවතින බවට විශ්වාසය කරන බවයි.
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදවල ශීඝ්‍ර ව්‍යාප්තිය හා සීත ඍතුවේ ආසාදනයේ ඉහළ යාම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක රිදිවලින් නිෂ්පාදනය කෙරුණු මුව ආවරණ වෙනුවට වෛද්‍ය ශ්‍රේණියේ මුව ආවරණ අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව යන රටවල පොදු ස්ථානවලදී වෛද්‍ය ශ්‍රේණියේ මුව ආවරණ අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කෙරුණා. ජර්මානු චාන්සලර් ඇංගලා මර්කල් පවසන්නේ බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලිය යන රටවල් වලත් ප්‍රථම වරට අනාවරණය කරගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදයන්ගේ ව්‍යාප්තිය පාලනය කිරීම මේ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ බවයි. එමෙන්ම මේ පිළිබඳ වඩාත් උනන්දුවෙන් කටයුතු කරන ලෙසද චාන්සලර්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් පූර්ණ සුවය ලැබූ පිරිස 49261 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 85.54ක්. 13.97% පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 8046 දෙනෙකු ඊට අයත්. පොළොන්නරුව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 35 දෙනෙකු සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 53688ක්. ඉන් 44104 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 9584ක්. COVID-19 රෝගී වැළඳුණු තවත් 724 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනා ගැනුණා. ඉන් 715 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමීන්. සෙසු 9 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්. පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 644ක්. PCR පරීක්ෂණ 18515ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,1563ක්. මෙරටට ලබා දීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහල, පිළියන්දල දිසා රෝහල හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණා. එහිදී අනාවරණීය වූ තොරතුරු අනුව එන්නත බෙදා හැරීමට අවශ්‍ය මාර්ගෝපදේශ දැනටමත් සකස් කර අවසන් බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍යාධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ දිනේදී අපි පෙරහුරුවක් පැවැත්වුවා. මෙහිදී එන්නත් මධ්‍යස්ථාන හැටියට ගත හැකි ප්‍රධාන පෙළේ මට්ටම් 3ක මේ එන්නත් දීමේ ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියන එක අපි පෙරහුරුවක් හැටියට කරලා බැලුවා. මෙහිදී අනවශ්‍යයෙන්ම අපිට අවශ්‍ය වුණේ එන්නත් ලැබුණු වහාම ඒ එන්නත් ඒ මධ්‍යස්ථාන හරහා බෙදා දීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කිරීමේදී අදාළ නිර්ණායක එහෙමත් නැත්නම් අපිට දවසකට කී දිනක් මේකෙන් එන්නත් කරන්න පුළුවන් වෙයිද, පැයකට කී දිනක් විතර එන්නත් කරන්න පුළුවන් වෙයිද, මොහොතක අපි කී දිනෙකට එන්නත් මධ්‍යස්ථානය ඇතුළට ගන්නවද, ඉතින් අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයේ කී දෙනෙක් ඕන වෙනවද, ඒ වාගේ දේවල් පිළිබඳව අදාළ තොරතුරු ලබා ගැනීම තමයි මේ පෙරහුරුව කරේ. ඒ ලබාගත් තොරතුරු අනුව අපි ඉදිරියේදී මේ එන්නත් මධ්‍යස්ථානවල සිටිය යුතු සේවක සංඛ්‍යාව කී දෙනෙක්ද, කොයිකේ අවස්ථනකද ඒ අය සිටිය යුත්තේ, ඒ වගේ මේ එන්නත් මධ්‍යස්ථානයේ ඒ කළ යුතු දේ මොනවද කියන එක හරියටම නිශ්චිතව තීරණය කර ඒ අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා තමයි මේ පෙරහුරුව කරේ. එහි ලැබුණු තොරතුරු අනුව බොහෝ වෙලාවට සඳුදා වෙන විට අපිට පුළුවන් වෙයි කියලා හිතනවා මාර්ගෝපදේශ දැනටම සකස් කරලා තියෙන්නේ. මේ නිර්ණායක තීරණය කිරීම තමයි අපිට කරන්න තිබුණේ. ඒ නිර්ණායක අනුව අදාළ මාර්ගෝපදේශ නිකුත් කරලා එන්නත් ලැබුණු වහාම අපිට ඒ අදාළ එන්නත් මධ්‍යස්ථානවල එන්නත් දීමේ ක්‍රියාවලිය අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. COVID-19 තවත් පුද්ගල මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ ගල්කිස්ස සහ රණාල යන ප්‍රදේශවලින්. මරණයට පත්ව ඇත්තේ අවුරුදු 69 සහ 82 යන වයස්වල පසු වූවත්. සංචරණ සීමා පනවා ඇති දොම්පේ පූගොඩ කුමාරිමුල්ල ග්‍රාමයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ග්‍රාමයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 173 දක්වා ඉහළ ගියා. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ වවුනියාව සුසිපුල්යාර් මාර්ගය අද සිට යලි විවෘත කෙරුණා. ඊට අමතරව බසාර් වීදිය, ධර්මලිංගම් මාවත, වෙළඳපොළ වටරවුම් පාර සහ කඩවීදිය හෙට යලි විවෘත කිරීමට නියමිතයි. මේ අතර හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු කාත්තාන්කුඩි නගරයේ ව්‍යාපාරික ස්ථාන අද යලි විවෘත කෙරුණේ එහි සේවකයන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසුවයි. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතෙන් පිටත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 9 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 2734ක්. ඒ වගේම හෙට දිනේ සිට තවදුරටත් අහඹු ලෙස පාසල් බස් රථවල රියදුරන් සහායකී ඇන්ටිජන් පරීක්ෂා වලට යොමු කිරීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා එයාගේ සහාය
අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. ඒගොම කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආශ්‍රිතව සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තුලට යම් පිරිසක් ටෙනිස් බෝල දෙකක් විසිකර තිබෙනවා. එසේ වෙතත් ඒවා පරීක්ෂා කිරීමේදී ඒ තුල දුම්කොළ වලින් සාදන ලද යම් ද්‍රව්‍ය, ඒ වගේම ගංජා යම් ප්‍රමාණයක් සහ හෙරොයින් ප්‍රමාණයක් තිබී ඇති බවට වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ මේ ද්‍රව්‍ය සමග අදාළ බෝල වැලිකන්ද පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙවැනි සිද්ධියක් වාර්තා වුණු පළවෙනි අවස්ථාව. එම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇතුළත සිටින රෝගීන්ට යමක් ලබා දීම සඳහා සංවිධානාත්මක හෝ හුදෙකලා කණ්ඩායමක් විසින් මෙවැනි ක්‍රියා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ ගැන ඉතා දැඩිව විමර්ශනය කර නිරෝධායන රීතීන් වලට පටහැනිව මේ ආකාරයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව කටයුතු කරන කණ්ඩායම් සොයා බලාවුන්ට එරෙහිව දැඩි අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මහනුවර ජාතික රෝහලේ වෛරස වේද රසායනාගාරයට රුපියල් මිලියන 8ක් වටිනා ජාන වෙන්කර හඳුනා ගැනීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරුණා. එම යන්ත්‍රය භාවිත කරමින් COVID-19 රෝගීන්ගේ සෙම පටල PCR යන්ත්‍රයට යොමු කිරීමට පෙර ස්වයංක්‍රීයව පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙනවා. නව යන්ත්‍රයේ හේතුවෙන් PCR පරීක්ෂණ වාර්තා වැඩි ප්‍රමාණයක් නිකුත් කළ හැකි බව වෛරස වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුදකල මහතා පවසනවා. මහනුවර ජාතික රෝහල සංවර්ධනය කිරීමේ කමිටුව පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගත් ආධාර මුදලින් මෙම යන්ත්‍රය රෝහලට ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කතානායක මහින්ද අබේවර්ධන මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍යතුමන්ගේ විජේරාමයේ පීටි නිල නිවසේදී. COVID-19 අභියෝගය හමුවේ ලබන 9 වෙනිදා පාර්ලිමේන්තු සභාවාරයේ ආරම්භය සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කතානායකවරයාගේ අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව්වසර සපිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම් රැසක් අද පැවැත්වෙනවා. ඊට සමගාමීව තරුණ හා කාන්තා බලමණ්ඩල රැස්වීම්ද සංවිධානය කරනවා. සිව්දෙස සුරැකී සිව්වසර මෙහි තේමාවයි. සියලු රැස්වීම් සංවිධානය කෙරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. අම්බලන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. ඒ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතා සංවිධානය කළ රැස්වීමට රාජ්‍ය අමාත්‍ය මොහන් පී ද සිල්වා මහතාද එක්ව සිටියා. මහින්ද මහත්තයා ගෝඨා මහත්තයා ගැන මේ රට ආරක්ෂා කරව දෙවිවරු දෙන්නේ. ඒකයි කාටවත් නැහැ කියන්න බෑ. ඔය විරුද්ධ පක්ෂ ගණ්ඩායම් මේ කාලේ තමුන්නාස් මතකයි මහින්ද මහත්තයාලා යුද්ධ කරනකොට ඔය කාණ්ඩේ කිව්ව ඕනකොට යුද්ධ කරන්න පුළුවන් කියලා. දැන් එහෙම කියාපු කාණ්ඩේ තමයි විවේචන කරන්නේ. ඒ නිසා මම තමුන්නාස්ලා කියන්නේ අපිට අපේ නායකත්වය පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. මහනුවර පාතදුම්බර ආසනයේ කාන්තා සම්මේලනයේද ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ජනත් ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවිනුවර ආසන බලමණ්ඩල රැස්වීම සංවිධානය කළේ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතායි. අමාත්‍ය ඩල සලහ පෙරුම් මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. අපිට තිබුණ චෝදනාව තමයි පෑලියගොඩ මත්ස්‍ය පුකුර නිර්මාණයකට මත්ස්‍ය තොග විකුණ ගන්න බෑ කියලා. කවුරුවත් මාළු ගන්නේ නැහැ කියලා. අපි දීවර සංස්ථා මැදිහත් වුණා. ලක්ෂ 800ක අපි මාළු මිලදී ගත්තා මුදල් දීලා. දැන් කවුරුවත් කියන්නේ මාළු විකුණ ගන්න බෑ කියලා. දීවර සංස්ථාව ගිය දවස් සම්මානකුත් ලැබුණා. මතන රාජ්‍ය ආයතන 3කට හෝ 4කට පමණයි ඒ සම්මානය ලැබුණේ. පහුගිය අවුරුද්දේ කොරෝනා වසංගතය වෙනුවෙන් ගත්ත පියවර නිසා සේවා සපයන ආයතන අතර මහා පරිමාණයක කරන ආයතන අතරේ සම්මානය ලංකා දීවර සංස්ථාවට ඊයේ හිමි වුණා. ඔබට කිව්වා අපට රාජ්‍ය නායකයෙක් දෙන්න. ඔබ දෝත පුරවල ඡන්දෙ දීලා මාතර දිස්ත්‍රික්කයේ විතර වැඩිම ප්‍රතිශතය දීලා ලබා දුන්නා. අපට දෙන්න පාර්ලිමේන්තු 3 දෙකේ පාර්ලිමේන්තුවක් දුන්නා. ඡන්ද දායකගේ පැත්තෙන් ඔබේ යුතුයකම් සියල්ල ඉෂ්ට කළා තියෙනවා. ඔබ ඔබේ යුතුයකම් ඉෂ්ට කළා තියෙනවා. දැන් අපිට අවස්ථාව දීලා තියෙනවා අපේ යුතුයකම් ඉෂ්ට කරන්න. ඒක වගකීමක් විදිහට අපි බාර ගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව්වසරක් සපිරීම නිමිත්තෙන් අතනගල් ආසනයේ තරුණ බලමණ්ඩල රැස්වීමද ඊයේ පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මහතායි. දොම්බේ ආසන තරුණ බලමණ්ඩල රැස්වීමද ඊයේ පැවැත්වුණා. සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක මහතායි. කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්‍යුත් ගෙවීම් ලෙසින් සිදු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවරගෙන තිබෙනවා. වරාය භාවිත කරන්නන් හට සිය නිවෙස්වල හෝ තම කාර්යාල පරිශ්‍රයන්ගේ සිට අපහසුතාවකින් තොරව ගෙවීම් සිදු කිරීමට මෙමගින් අවස්ථාව හිමි වෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයාරත්නායක මහතාගේ උපදෙස් අනුවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.
පූර්ණ හා අර්ධ බහලුම් නිෂ්කාශනයේදී විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමට අදාළ නිෂ්කාශන ආයතන හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවිය වන www.slpa.lk වෙත පිවිස සිය සේවාවන් ඉටු කර ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ජනමාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස මහතාගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතයි. එඩ්වින් ආරිදාස මහතාගේ දේහය අද උදෑසන පෞද්ගලික මල් ශාලාව වෙත රැගෙන එනු ලැබුවා. හෙට පස්වරුවේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේදී. එඩ්වින් ආරිදාස මහතා මිය යන විට පසු වූයේ 98 වන වේ. 1922 දෙසැම්බර් 3 වන දින ගාල්ල උණුමටුණු ප්‍රදේශයේ උපත ලැබූ ආරිදාස මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල බොනවිස්ට්‍රා පාසලෙන් සහ මහින්ද විද්‍යාලයෙන්. 1945 වසරේදී සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් එතුමා 1949 වසරේදී මාධ්‍යවේදියෙකු ලෙස ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වුණා. ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා ජනතා පුවත්පත්වල කතෘ මණ්ඩලයේ සේවය කළ ඔහු පසුව වඩාත් ජනප්‍රිය වූ නවයුගීය විද්‍යා පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද සේවය කළා. ආචාර්ය එඩ්වින් ආරිදාස මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය ආරම්භීමට මුල් වූ පුරෝගාමී චරිතයක්. කැලණිය, කොළඹ හා විවෘත විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය උපාධි පාඨමාලා සැකසීමට ඒ මහතාගෙන් ලැබුණු දායකත්වය ඉමහත්. එඩ්වින් ආරිදාස මහතා විද්‍යා හා පාරිසරික ක්ෂේත්‍රයටද වැදගත් දායකත්වයක් ලබා දුන්නා. මෙරට ප්‍රථම විදෙස් විත්ති විචාරකයා ලෙසද ඔහු ගෞරවාදරයට පාත්‍ර වුණා. කලා කීර්තිය ඇතුළු ගෞරව සම්මාන රැසකින් ආචාර්ය එඩ්වින් ආරිදාස මහතා පිදුම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිනිය පිළිගැනීම උත්සවයක් කොළඹ බණ්ඩාරුනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. මෙවර නව සභාපතිනිය වශයෙන් තේරීපත්ව සිටින්නේ විශේෂඥ වෛද්‍ය පත්මා ශ්‍රියානී ගුණරත්න මහත්මියයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 127 වෙනි සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය පත්මා ශ්‍රියානී ගුණරත්න මහත්මිය පත් වූයේ පසුගිය වසරේ පැවති සංගම් නිලවරණයේදී. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 4000කට අධික වෛද්‍ය වෘත්තිකයන්ගේ සමාජිකත්වයෙන් සමන්විතයි. එය සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය වෘත්තිකයන් නියෝජනය කරනවා. 1887 දෙසැම්බර් මාස වෛද්‍ය පී.ඩී. ඇන්තනීස් මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරුණු එහි ආරම්භක සමාජිකයන් සංඛ්‍යාව 68 දෙනෙක්. ආසියාවේ පැරණිතම වෛද්‍ය සංගමය වන මෙය ආරම්භයේදී බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස හැඳින්වුණා. මෙරටට නිදහස ලැබීමෙන් පසු 1951 දී එය ලංකා වෛද්‍ය සංගමය ලෙස නම් කෙරුණා. 1972 වසරේදී එය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස හඳුන්වනු ලැබුවා. ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සමත් ධර්මරත්න මහතා 2022 වසර සඳහා සංගමේ සභාපති ධුරයට තේරීපත් වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ නව නිලධාරී මණ්ඩලය සංගමේ සමාජිකයන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කොවිඩ් වසංගතය ලෝකයමත් එමෙන්ම ශ්‍රී ලංකාවත් ගිලගනිමින් පවතින අවස්ථාවක පුනරුත්ථාපන සේවා කොවිඩ් හා සම්බන්ධ ගැටලු වලට මුහුණ පෑ සියල්ලටම ලබා දිය යුතු බව මාගේ අදහසයි. මේ සම්බන්ධව රජය දැනටමත් බොහෝ පියවර රැගෙන තිබෙනවා. නමුත් වෛද්‍ය ප්‍රජාවක් ලෙස අපද වෛද්‍ය පුනරුත්ථාපනය ගැන අපගේ අවධානය යොමු කළ යුතුයි. COVID-19 ආසාදනය නිසා ජනතාව කායිකව මානසිකව මෙන්ම අධ්‍යාත්මිකවත් පීඩාවට පත්ව තිබෙනවා. මේ සියල්ලටම වෛද්‍ය පුනරුත්ථාපනය ලබා දීම ඉතාම වැදගත්. එබැවින් වෛද්‍ය පුනරුත්ථාපනයේ අධ්‍යාපනය නැංවීමත් පුනරුත්ථාපනයට අදාළ මානව සම්පත් ශක්තිමත් කිරීමත් යටිතල පහසුකම් දියුණු කිරීමත් පරිපාලනය ශක්තිමත් කිරීමත් වැදගත් වෙනවා. මුදල් භාවිතයෙන් තොරව ලංකා QR ක්‍රමවේදය ඔස්සේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ වාසිය පහසුව හා ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ තවත් ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ඒ බත්තරමුල්ල දියත උයනේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ එම ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ දෙවෙනි අදියරයි. ලංකා QR යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන භාවිත කරන QR කේතයන් මූලික කරගත් වේගවත් හා ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක්.
ගනුදෙනුකරුවන්ට ලංකා QR සම්බන්ධ කර ඇති ඕනෑම ජංගම දුරකථන යෙදවීමකින් සිය බැංකු ගිණුමෙන් ඍජුව ගෙවීම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. අදාළ ගෙවීම එම මොහොතේම මුදල් ලබන්නාගේ ගිණුමට යොමු වනු ඇත. ඒ සඳහා ගනුදෙනුකරු සිදු කළ යුතු වන්නේ සිය ගෙවීම් යෙදවීම විවෘත කොට ව්‍යාපාරික ස්ථානයේ ඇති QR කේතේ ස්කෑන් කිරීම පමණයි. ඒ මොහොතේම කෙටි පණුවඩයක් ව්‍යාපාරිකයා වෙත යොමු වනවා. සමස්තයක් හැටියට මේ රටේ ඉල්ලුම වැඩි කරන්නට ඕනේ බව අපි මතක තියාගන්න ඕනේ. ඉල්ලුම වැඩි කිරීම සඳහා අපි ව්‍යාපාර වර්ධනය කරන්නට ඕනේ. ව්‍යාපාර පහසු කරන්නට ඕනේ. ව්‍යාපාර කිරීමේදී බොහෝ දෙනෙකුට ප්‍රශ්න රාශියක් තිබෙනවා නම් ඒ ව්‍යාපාර සාර්ථකව කරගන්නට බැහැ. මුදල් ගෙවීමේදී පහසුව තියෙන්නට ඕනේ. මාරු සල්ලි හොයව ඉන්නවා නම් ට්‍රාන්සැක්ෂන් 5ක් කරන්න පුළුවන් කාලෙදී කරන්න පුළුවන් වෙන්නේ ට්‍රාන්සැක්ෂන්ස් 2යි. මේවා ටිකක් පරක් වුණත් මේ රටට හඳුන්වා දීමට අපේ රටේ හැම සතියකම හැම මාසෙකම ඉදිරියට යන්න යම් පියවරවල් ගන්නට ඕනේ. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්. මධ්‍යම පළාත් කළමනාකරණ සේවය සඳහා බඳවාගෙන යනු 182 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ඒ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ පැවති විවෘත තරඟ විභාගයකිනුයි ඔවුන් තෝරාගෙනුනේ. ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ නීති විරෝධී ලෙස දීවර කටයුතු නිරතව සිටියේදී දියගිලී මියගිය ඉන්දිය දීවරයන් සිව් දෙනෙකුගේ මෘතදේහ ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දීම ඊයේ සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනුයි ඒ සිදු කරනු ලැබුවේ. හෝමාගම හා නාරාහෙම්පිට ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සතුව තිබී ගිනියවි කිහිපයක් සහ ජීව අත්බෝම්බයක් සහ පතුරුම් තොගයක්ද පොලිස් බහරයට ගැනුණා. ඔවුන් අවිස්සාවෙල්ල හා පුවක්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ස්වයංක්‍රීය පිස්තෝලයක් සජීව පතුරුම් දෙකක් හා මෙරට නිෂ්පාදිත ගිනියවියක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු හරන්නාගල මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පොලිස් විශේෂකාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. වයස අවුරුදු 30ක් වන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. පුවත් ප්‍රකාශය නිමාවට පත්වෙනවා රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. අයබෝවන්